අභ්‍යාසංක 15 අපිට කියන්නේ දිත්ත සටහන් ලියන්න මතකයිනේ පොඩි මතක් කිරීමක් කරන්න දිත්ත සටහන් ලියද්දී අර සටහන ඉස්සෙල්ලා ලියලා බැර සටහන ලියද්දී චුට්ටක් දකුණු පැත්තට තන්නලා තමයි අපි බැර සටහන ලියන්නේ හරි ප්‍රාග්ධන යෙදවීම ලක්ෂ 2යි මුදල් පාලන ගිණුම හර ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි මම ඔයාලට එදා කිව්වා පාලන කියන වචනේ අහු වෙන තැන් 4ක් මම හිතන්නේ 4ක් හෝ 3ක් ඔයාලට එදා කිව්වා මම එකක් කිව්වා මොකද්ද මම කිව්වේ මුදල් පාලන කියන වචනේ අහු වෙනවා පාලන කියන එක මුදල් පාලන ගිණුමේ ඊළඟට අපිට අහු වෙනවා ණයගැති පාලන එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන කියන එක අපිට අහු වෙනවා ඊළඟට ණයෙහි පාලන හේවත් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන කියන වචනේ අහු වෙනවා අපිට ඊට මම හිතන්නේ කියන්නේ නැති බැංකු පාලන කියන වචනේ බැංකු පාලන ගිණුම මොනම 4ක් දැනට 4ක් ඔබට පාලන කියන වචනේත් එක්ක 4ක් දැනට අහු වෙන්න ඕන 4ක් ඔය 4 මතක තියාගන්න තව ටිකක් ඉස්සරහට යද්දි තව පාලන කිහිපයක් එකතු වෙනවා තව පාලනයක කිහිපයක් එකතු වෙනවා right ඒතර පළවෙනි එක මුදල් පාලන ගිණුම හර ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි ඉස්සරහන් ලියවෙන්නේ එහෙම මුදල් පාලන ගිණුම හර ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි ඊළඟට දෙවෙනි එක අමල්ගෙන් රුපියල් 60000ක ණයක් ගැනීම පුද්ගලයෙක්ගෙන් ණයක් ගත්තාම අපි ගිණුමක් නම් කරනවා ණය ගිණුමක් නම් කරන්නේ ඒ ණය ගිණුම නම් කරන්නේ පුද්ගලයාගේ නමින් එහෙනම් මුදල් පාලන ගිණුම හර 60000යි අමල්ගේ ණය ගිණුම බැර 60000යි මුදල් පාලන ගිණුම හර 60000යි අමල්ගේ ණය ගිණුම බැර 60000යි අමල්ගේ ණය ගිණුම බැර 60000යි තුන්වෙනි එක නුවන්ගෙන් රුපියල් 10000ක භාණ්ඩ ණයට ගැනීම නුවන්ගෙන් රුපියල් 10000ක භාණ්ඩ ණයට ගැනීම තොර ණයට භාණ්ඩ ගත්තාම ගැනුම් ගිණුම හර ණය හිමි පාලන නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර මේ සතිය කියලා දීපේ වේදිකා අලුත් වචන එහෙනම් මෙතන ලියවෙන්නේ ගැනුම් ගිණුම හර 10000යි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 10000යි right හතරවෙනි එක 5000ක දුරකථන බිල ගෙවීම වියදමක් ගෙවලා දුරකථන බිල් ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි දුරකථන බිල් ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි 10000ක විවිධ ආදායම් ලැබිලා මුදල් පාලන ගිණුම හර 10000යි විවිධ ආදායම් ගිණුම බැර 10000යි මුදල් පාලන ගිණුම හර 10000යි විවිධ ආදායම් ගිණුම බැර 10000යි හයවෙනි එක රුපියල් 20000ක භාණ්ඩ ප්‍රදීප්ට ණයට විකිණීම භාණ්ඩ ණයට විකුණලා එහෙනම් පිළිගන්නේ ණය ගැටි හෙවත් වෙළඳ ලැබිය යුතු දෑනේ එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 20000යි විකුණුම් ගිණුම බැර 20000යි වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 20000යි විකුණුම් ගිණුම බැර 20000යි ඒ ගානේ අවසාන ගනුදෙනුව සීමිත අමර සමාගමෙන් 60000ක ලී බඩු ණයට ගත්තා වත්කමක් ණයට අරන් තියෙනවා වත්කමක් ණයට ගත්තාම බිහි වෙන්නේ වත්කම් ණය හිමියා වත්කමක් ණයට ගත්තාම බිහි වෙන්නේ වත්කම් ණය හිමියා එහෙනම් මේ වෙලාවේදී උත්සාහන ලී බඩු ගිණුම හර 60000යි සීමිත අමර සමාගම් ගිණුම බැර 60000යි ලී බඩු ගිණුම හර 60000යි සීමිත අමර සමාගම් ගිණුම බැර 60000යි මේක ණය හිමි නැත්තම් වෙළඳ ගෙවිය යුතු දෑ කියන වචනේ ලියන්න බෑ අපිට. අපි වක්කම් ණය හිමි මෙතන ඉන්නේ. හරි. විශ්වාස කරන ප්‍රශ්න නැහැ. අපි යනවා අභ්‍යාසංක 16 ලෙජර් ගිණුම් හදාන්න විතරයි කියලා තියෙන්නේ. මම දෙපැත්ත කියාගෙන යනවා බලන්න ගිණුම් දෙපැත්ත හරිද කියලා. රුපියල් ලක්ෂ 4ක මුදල් ප්‍රාග්ධනය ලෙස දෙවුවාම මුදල් පාලන ගිණුම හර ලක්ෂ 4යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 4යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි. නිමල්ගෙන් ණයක් කරන් අර පුද්ගලයෙක්ගෙන් ණයක් කරන් එහෙනම් මුදල් පාලන ගිණුම හර පැත්තට ලක්ෂ 6යි. නිමල්ගේ ණය ගිණුම කියලා ගිණුම බැර වෙනවා ලක්ෂ 6යි.
මුදල් පාලන ගිණුම හර ලක්ෂ 6යි. නිමල්ගේ ණය ගිණුම බැර ලක්ෂ 6යි. ඊළඟ එක ලක්ෂ 10ක ලී බඩු මිලට ගැනීම. එහෙනම් ලී බඩු ගිණුම හර ලක්ෂ 10යි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂ 10යි. ලී බඩු ගිණුම හර ලක්ෂ 10යි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂ 10යි. 60000ක පරිගණකයක් සීමිත අරුණ සිට සමාගමෙන් ණයට ලබා ගැනීම වත්කමක් ණයට අරන්. පරිගණක ගිණුම හර 60000යි. සීමිත අරුණ සමාගම් ගිණුම බැර 60000යි. පරිගණක ගිණුම හර 60000යි. සීමිත අරුණ සමාගම් ගිණුම බැර 60000යි. 15000ක ගොඩනැගිලි කුලී මුදලින් ගෙවීම. වියදමක් ගෙවලා එහෙනම් ගොඩනැගිලි කුලී වියදම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ගොඩනැගිලි කුලී වියදම් ගිණුම හර 15000යි. මුදල් පාලන ගිණුම බැර 15000යි. 20000ක විදුලි බිලක් ගෙවීම ඒත් වියදමක් ගෙවලා තියෙන. එහෙනම් විදුලි බිල් ගිණුම හර 20000යි. මුදල් පාලන ගිණුම බැර 20000යි. විදුලි බිල් ගිණුම හර 20000යි. මුදල් පාලන ගිණුම බැර 20000යි. අත්පිට විකුණු කියන්නේ ඉස්සරහට පැත්ත විතරයි දැන් මේ පාඩම් ඉන්න ඕන. මුදල් පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. මුදල් පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. මේදී අත්පිට විකුණුම් වල අත්පිට විකුණුම් 10000. මුදල් පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. මුදල් පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. ඊළඟ ගනුදෙනුව භාණ්ඩ ණයට ගැනීම. ගැනුම් ගිණුම හර 50000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 50000යි. ගැනුම් ගිණුම හර 50000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 50000යි. ලක්ෂයක මුදලක් බැංකුවේ තැන්පත් කිරීම. දාන්න රික්තස්ථාන. බැංකු පාලන ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. බැංකු පාලන ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. 30000ක් ණයට විකුණුම්. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. අවසාන ගනුදෙනුව ණය හිමියාට මුදල් ගෙවීම. ණය හිමියාට මුදල් ගෙවීම. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. මුදල් පාලන ගිණුම බැර 10000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. මුදල් පාලන ගිණුම බැර 10000යි. අංක 17 ඒත් ලෙජර් ගිණුම් වල සටහන් කරන්න විතරයි. ප්‍රාග්ධන යෙදවීම ලක්ෂ 8යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 8යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 8යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 8යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 8යි. 1,50,000ක ලී බඩු අත්පිට මුදලට ගැනීම. ලී බඩු ගිණුම හර 1,50,000යි. මුදල් පාලන ගිණුම බැර 1,50,000යි. ලී බඩු ගිණුම හර 1,50,000යි. මුදල් පාලන ගිණුම බැර 1,50,000යි. 60000ක භාණ්ඩ නිමල්ගෙන් ණයට ගැනීම. ණයට ගැනුමක්. ගැනුම් ගිණුම හර 60000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 60000යි. ගැනුම් ගිණුම හර 60000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 60000යි. 10000ක භාණ්ඩ සමන්තකින් ණයට ගැනීම. ඒත් ණයට ගැනීමක්. එහෙනම් ගැනුම් ගිණුම හර 10000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 10000යි. ගැනුම් ගිණුම හර 10000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 10000යි. සිරිපාලගෙන් ලක්ෂයක මුදලක් ණයට ගැනීම. මුදල් ණයට ගැනීමක්. එහෙනම් මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි. සිරිපාලගේ ණය ගිණුම බැර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි. සිරිපාලගේ ණය ගිණුම බැර ලක්ෂයයි.
ව්‍යාපාරයේ විදුලි බිල, දුරකථන බිල, මුදලින් ගෙවීම. එතන ගණන් දෙකක් තියෙනවා. පළවෙනි එක විදුලි බිල 8,5000ක් නේ. එහෙනම් විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. ඊළඟ කොටස දුරකථන බිල 8000ක් ගෙවීම. දුරකථන බිල් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. දුරකථන බිල් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. ගුණපාලට ණයට විකිණීම. ණයට විකිණීම. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. අත්පිට විකුණුම් 35000යි. මුදල් පාලන ගිණුම හර 35000යි. විකුණුම් ගිණුම බැර 35000යි. මුදල් පාලන ගිණුම හර 35000යි. විකුණුම් ගිණුම බැර 35000යි. නාමවලට ණයට විකිණීම. ණයට විකිණීම. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 15000යි. විකුණුම් ගිණුම බැර 15000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 15000යි. විකුණුම් ගිණුම බැර 15000යි. සිරිපාලගෙන් ගත් ණයෙන් රුපියල් 10000ක් ආපසු ගෙවීම. ණය ආපසු ගෙවීම. කාගේ ණයද? සිරිපාලගේ ණය. එහෙනම් සිරිපාලගේ ණය ගිණුම මුදල් පාලන ගිණුම බැර 10000යි. සිරිපාලගේ ණය ගිණුම හර 10000යි. මුදල් පාලන ගිණුම බැර 10000යි. අවසාන ගනුදෙනුව ගුණපාලගෙන් 2000ක් ලැබීම කියලා කියන්නේ ණය ගැති ලැබීමක්. ණය ගැති ලැබීමක් නැත්නම් වෙළඳ ලැබිය යුතු වලින් මුදල් ලැබීමක්. මුදල් පාලන ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. මුදල් පාලන ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. අපේ අසංක 18 පළවෙනි ගනුදෙනුව. ලක්ෂක මුදල් ලක්ෂ 4ක ඉඩම් කොට නැගී ප්‍රාග්ධනයේ ලෙස දෙවීම. ගනුදෙනු දෙකක් තියෙනවා. මුදල් පාලන හර ලක්ෂ 6යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 6යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 6යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 6යි. ඊළඟට ලක්ෂ 4ක ඉඩම් හා ගොඩනැගිලි නම් ඉඩම් හා ගොඩනැගිලි හර ලක්ෂ 4යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි. ඉඩම් හා ගොඩනැගිලි හර ලක්ෂ 4යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි. අන ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. මේ වෙලාවේ ණය ගන්න කොහෙන්ද? බැංකුවෙන්. එහෙනම් මුදල් පාලන ගිණුම හර ලක්ෂ 3යි. බැංකු ණය ගිණුම බැර ලක්ෂ 3යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 3යි. බැංකු ණය ගිණුම බැර ලක්ෂ 3යි. ඊළඟට නුවන්ගෙන් 50000ක භාණ්ඩද සමන්ගෙන් 30000ක භාණ්ඩද ණයට ගැනීම. කොහොම හරි භාණ්ඩ ණයට ගැනීමක්. අපිට දෙකම එකතු කරන්න පුළුවන්. එහෙනම් ගැනුම් ගිණුම හර 80000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 80000යි. ගැනුම් ගිණුම හර 80000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 80000යි. මම ආපහු මතක් කරන්න පරණ කරුණක්. ඒ තමයි ඔයාලා ඉස්කෝලේට ගියත් ඉස්කෝලේ ඒ ලෙවල් පන්ති පටන් ගත්තාම ඒ ලෙවල් පටන් ගත්තාමත් සහ ඔයාලා යාළුවෝ වෙන කොහෙන් හරි ඉගෙන ගත්තා. මුල් කාලේ නම් වලින් ගිණුම් ගහලා උගන්වනවා. මේ පාඩම ඇතුළේ නමින් ගිණුම් ගහලා උගන්වනවා. ඒ කියන්නේ සමන්තගේ ගිණුම, ඔය කියන නුවන්ගේ ගිණුම එහෙම උගන්වනවා. හැබැයි මේ තුන්වෙනි පාඩමනේ හතරවෙනි පාඩමට ගියාට පස්සේ නම් වලින් ගිණුම් ගහන්නේ අපි පාලන ගිණුම ගහන්නේ කියලා ඉගෙන ගන්න. මම කරන්නේ. අප මතක් කරනවා මම කරන්නේ. ඊළඟ පාඩමේ ඉගෙන ගන්න තියෙන පොඩි කරුණ මේ පාඩමෙන් උගන්වලා ඉවර කරලා ඉස්සරහට යවන්න. එතකොට අපලා පටලෙන් දෙකක් නැහැ. එකම විදියට ඉස්සරහට යන්න. ඒකයි මේ කියන්නේ. අනිවාර්යෙන් ඒක වෙනවා. ඉස්කෝලේ උගන්වද්දී නමින් ගිණුම් ගහන්න උගන්වනවා මේ පාඩම ඇතුලේ ඉස්සරහන් වලදී සහ නිත්‍යාලු කොහොම ඉගෙන ගත්තත් එහෙම උගන්වනවා. හැබැයි මම කරන්නේ මම එහෙම උගන්වන්නේ. ඊළඟ පාඩම ඇතුලේ තියෙන ඒ චූටි දේ මේ පාඩමෙන් දීලා ඉවර කරනවා. මොකද විභාගෙට එන්නේ නමින් ගිණුම් නෙමෙයි පාලන ගිණුම්. තනි ගිණුම එන්නේ විභාගෙ. විභාගෙට එන එක මම උගන්වනවා. නැතුව අනිත් ඒවා උගන්වන්නේ නැහැ. ඒක මතක් කරගන්න. right ඊළඟ එක.
ලක්ෂක පරිගණකයක් මිලට ගැනීම. පරිගණක ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. පරිගණක ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. නිමල්ගෙන් රුපියල් 60000ක ලී බඩු ණයට ගැනීම. වත්කම් ණයට අරන් එහෙනම් ලී බඩු ගිණුම හර 60000යි. නිමල්ගේ ගිණුම බැර 60000යි. ලී බඩු ගිණුම හර 60000යි. නිමල්ගේ ගිණුම බැර 60000යි. ඊළඟට අත්පිට විකුණුම් 60000යි. sorry අත්පිට ගැනුම් 60000යි. ගැනුම් ගිණුම හර 60000යි. මුදල් පාලන ගිණුම බැර 60000යි. ගැනුම් ගිණුම හර 60000යි. මුදල් පාලන ගිණුම බැර 60000යි. අන්නර අලුත් විදියේ ගනුදෙනු මොකද්ද? බැංකුවේ ආරම්භන්න පුළුවන් ඊළඟ දේ ස්ථාවර තැන්පතු. ඒක වත්කම පුතේ වත්කම් වැඩිවීමක් එනවා. ස්ථාවර තැන්පතු ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. ස්ථාවර තැන්පතු ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. අත්පිට විකුණුම් 45000යි. මුදල් පාලන ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45000යි. මුදල් පාලන ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45000යි. කමල්ට 150000ක්ද මට 20000ක්ද වශයෙන් ණයට විකුණුම් සිදු කිරීම. කොහොම හරි ණයට විකුණුම්නේ අපි දෙකම එකතු කරමු. 1,70,000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 1,70,000යි. විකුණුම් ගිණුම බැර 1,70,000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 1,70,000යි. විකුණුම් ගිණුම බැර 1,70,000යි. විදුලි බිල රුපියල් 5000ක් මුදලින් ගෙවීම. විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. නුවන්ට රුපියල් 15000ක් මුදලින් ගෙවීම. නුවන් කියන්නේ ණය හිමියෙක් නේ වෙළඳ ගෙවිය යුතු දෑ කෙනෙක්. එයාට අපි මුදල් ගෙවනවා. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 15000යි. මුදල් පාලන ගිණුම බැර 15000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 15000යි. මුදල් පාලන ගිණුම බැර 15000යි. තමන්ට 5000ක් ගෙවීමේත් එහෙමයිනේ. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. මගෙන් රුපියල් 6000ක් ලැබීම. මුදල් පාලන ගිණුම හර 6000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 6000යි. මුදල් පාලන ගිණුම හර 6000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 6000යි. අවසාන ගනුදෙනුව මුදල් ගැනීම. ගැනිලි ගිණුම හර 6000යි. මුදල් පාලන ගිණුම බැර 6000යි. ගැනිලි ගිණුම හර 6000යි. මුදල් පාලන ගිණුම බැර 6000යි. අපේ සංග්‍රහය ඒකෙත් අර පළවෙනි ගනුදෙනුව ඕනේ තියෙන්නේ නේ. මොකද මුදල් හර ලක්ෂ 6යි. ප්‍රාග්ධන බැර ලක්ෂ 6යි. ඉඩම් කොට නැගිලි හර ලක්ෂ 4යි. ප්‍රාග්ධනය බැර ලක්ෂ 4යි. උඩ ගනුදෙනුවමයි. 60000ක භාණ්ඩක් පිට මුදලට ගැනීම. ගැනුම් හර 60000යි. මුදල් බැර 60000යි. ගැනුම් හර 60000යි. මුදල් බැර 60000යි. පුතේ ගොඩක් කට්ටියගේ ප්‍රශ්නයක් වුණා 3.4 වෙනි ගනුදෙනුව. රුපියල් 5000ක මුදලක් ආයෝජනය කිරීම. ඕක ප්‍රාග්ධනයක් විතර සලකන්න එපා. මම දන්නේ අහපු කට්ටියට මුදුන් උත්තරේ මොකද කියලා. මම දකිනවා යට තියෙනනේ ආයෝජන ආදායම් කතාවකුත් යටින් ගනුදෙනුවක් තියෙනනේ. ඒකේ ආයෝජන ආදායම් ලැබෙන්න නම් අපි ආයෝජනය කියන වත්කම කරලා තියෙනවා. එහෙනම් මේ 3.4 ගනුදෙනුව ආයෝජන කියන වත්කම් මිලට අරගෙන. ආයෝජන කියන වත්කම් මිලට අරගෙන. ඒක තමයි ආයෝජනය කළා කියන එක අදහස. හැබැයි උතන කියලා තිබ්බනම් රුපියල් 50000ක මුදලක් ව්‍යාපාරයට ආයෝජනය කළා කියන අන්න ඒක ප්‍රාග්ධනයක්. ව්‍යාපාරයට ආයෝජනය කළා කියලා පැහැදිලිවම කියලා තිබ්බොත් ඒක ප්‍රාග්ධනයක්. නමුත් මේ වෙලාවේ කියලා තියෙන 50000ක මුදල ආයෝජනය කිරීම මේක තේරුම ආයෝජන මිලට ගැනීම. එහෙනම් මේ ගනුදෙනුව ගිණුම්ගත වෙන්නේ ආයෝජන ගිණුම හර 50000යි.
මුදල් පාලන ගිණුම බැර 50000යි. ආයෝජන ගිණුම හර 50000යි. මුදල් පාලන ගිණුම බැර 50000යි. ආයෝජන ගිණුම හර 50000යි. මුදල් පාලන ගිණුම බැර 50000යි. අන ප්‍රදීප්ගෙන් ලක්ෂ 2ක මුදලක් ණයට ගැනීම. එහෙනම් මුදල් පාලන ගිණුම හර ලක්ෂ 2යි. ප්‍රදීප්ගේ ණය ගිණුම බැර ලක්ෂ 2යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 2යි. ප්‍රදීප්ගේ ණය ගිණුම බැර ලක්ෂ 2යි. කරන්න තියෙන ගෙදරින් නැහැ. ඒක දෙයක් නැහැ. 3.7 අමරසිරි සමාගමෙන් ලක්ෂයක ලීබඩු ණයට ගැනීම. වත්කමක් ණයට අරන්. එහෙනම් ලීබඩු ගිණුම හර ලක්ෂයයි. අමරසිරි සමාගම් ගිණුම බැර ලක්ෂයයි. ලීබඩු ගිණුම හර ලක්ෂයයි. අමරසිරි සමාගම් ගිණුම බැර ලක්ෂයයි. මුදිතකින් 15000ක බාණ්ඩ සුරංගෙන් 25000ක බාණ්ඩ ණයට ගැනීම. දෙකම අපි එකතු කරමු 40000යි. ගැනුම් ගිණුම හර 40000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 40000යි. ගැනුම් ගිණුම හර 40000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 40000යි. අත්පිට විකුණුම් 45000යි. නම් මුදල් පාලන ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45000යි. මුදල් පාලන ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45000යි. සුනිමල්ගෙන් රුපියල් 20000ක භාණ්ඩ ණයට ගැනීම. ණයට ගැනුම් ගිණුම හර 20000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 20000යි. ගැනුම් ගිණුම හර 20000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 20000යි. විදුලි වියදම් රුපියල් 8000ක් ගෙවීම. විදුලි වියදම් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. විදුලි වියදම් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. රක්ෂණ වාරිකය ගෙවීමත් 8000යි. එහෙනම් ඒකත් වියදමක්. රක්ෂණ වියදම් ගිණුම නැත්නම් රක්ෂණ වාරික ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. රක්ෂණ වියදම් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. ආයෝජනීය සඳහා 9000ක ආදායම් ලැබීම. මේකට ඒ කියන්නේ ආයෝජනයට ලැබෙන ආදායම් වලට අපි කියන්නේ ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. එහෙනම් මුදල් පාලන ගිණුම හර 9000යි. ආයෝජන ආදායම් ගිණුම බැර 9000යි. මුදල් පාලන ගිණුම හර 9000යි. ආයෝජන ආදායම් ගිණුම බැර 9000යි. කැලොම් 30000ක භාණ්ඩ ණයට විකිණීම. ණයට විකුණුම. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. පිටුවේ ප්‍රශ්නයක් නැහැ. දැන් අප පිටුව මාරුණා. ආව 3.22 ගනුදෙනුව. ආමන්ත්‍රණ රුපියල් 10000ක භාණ්ඩ ණයට විකිණීම. ණයට විකුණුම්. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. විකුණුම් ගිණුම බැර 10000යි. මුදිතට 4000ක් සුරංගට 6000ක්ද වශයෙන් මුදල් ගෙවීම. මේ තියෙන්නේ ණය හිමියන්ට එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ වලට මුදල් ගෙවලා දෙකම එකතු කරන්න පුළුවන් 10000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. මුදල් පාලන ගිණුම බැර 10000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 10000යි. මුදල් පාලන ගිණුම බැර 10000යි. කැලොම්ගේ රුපියල් 5000ක් ලැබීම. මුදල් හර 5000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 5000යි. මුදල් පාලන ගිණුම හර 5000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 5000යි. ආමන්ත්‍රකෙන් රුපියල් 2000ක් ලැබීම. ඒත් එහෙමයි. මුදල් පාලන ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. මුදල් පාලන ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. right. right ඒ ගන්න බැලන්ස් එකක් තියෙන්නේ 14,40,000යි. එහෙම නැත්නම් දහස් වලින් නම් 1440යි. right අභ්‍යාස අංක 20. රුපියල් ලක්ෂ අර කලින් ගාන තිබ්බ ගනුදෙනු දෙක වගේම අලුතෙන් කැලකුත් එකතු කරලා මොකද 8000ක මුදල් ලක්ෂ 2ක ලීබඩු ලක්ෂ 8ක මුදල් ලක්ෂ 2ක ලීබඩු ලක්ෂ 6ක ඉඩම් ගොඩනැගිලි. එහෙනම් ඕවා හර ප්‍රාග්ධන බැරනේ. මුදල් හර ලක්ෂ 8යි ප්‍රාග්ධන බැර ලක්ෂ 8යි
මුදල් හර ලක්ෂ 8යි ප්‍රාග්ධන බැර ලක්ෂ 8යි. ලී බඩු හර ලක්ෂ 2යි ප්‍රාග්ධන බැර ලක්ෂ 2යි. ලී බඩු හර ලක්ෂ 2යි ප්‍රාග්ධන බැර ලක්ෂ 2යි. ඉඩම් ගොඩ නැගිලි හර ලක්ෂ 6යි ප්‍රාග්ධන බැර ලක්ෂ 6යි. ඉඩම් ගොඩ නැගිලි හර ලක්ෂ 6යි ප්‍රාග්ධන බැර ලක්ෂ 6යි. අසංකගෙන් ණයක් ගැනීම මේ මුදල් නේ අරන් තියෙන්නේ. එහෙනම් මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි අසංකගේ ණය ගිණුම බැර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි අසංකගේ ණය ගිණුම බැර ලක්ෂයයි. ඊළඟ 80000ක බාණ්ඩ අපිට මුදලට ගැනීම ගැනුම් ගිණුම හර 80000යි මුදල් පාලන ගිණුම බැර 80000යි. ගැනුම් ගිණුම හර 80000යි මුදල් පාලන ගිණුම බැර 80000යි. ඊළඟට 60000ක බාණ්ඩ ණයට ගැනීම ගැනුම් ගිණුම හර 60000යි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 60000යි. ගැනුම් ගිණුම හර 60000යි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 60000යි. ඊළඟ එක විදුලි බිල් 8000ක මුදලින් ගෙවීම විදුලි බිල් ගිණුම හර 8000යි මුදල් පාලන ගිණුම බැර 8000යි. විදුලි බිල් ගිණුම හර 8000යි මුදල් පාලන ගිණුම බැර 8000යි. අනේ ඉතින් ආපහු රක්ෂණ වියදම් මුදලින් ගෙවීම රක්ෂණ වියදම් හර 5000යි මුදල් පාලන බැර 5000යි. රක්ෂණ වියදම් හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි. ලක්ෂයක ලී බඩු මිලට ගැනීම ලී බඩු ගිණුම හර ලක්ෂයයි මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. ලී බඩු ගිණුම හර ලක්ෂයයි මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. ඊළඟට අසංකගෙන් ගත් ණයෙන් 5000ක් ගෙවීම. එහෙනම් අසංකගේ ණය ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි. අසංකගේ ණය ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි. අත්පිට විකුණුම් 55000යි මුදල් පාලන ගිණුම හර 55000යි විකුණුම් ගිණුම බැර 55000යි. මුදල් පාලන ගිණුම හර 55000යි විකුණුම් ගිණුම බැර 55000යි. ණයට විකුණුම් 35000යි වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 35000යි විකුණුම් ගිණුම බැර 35000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 35000යි විකුණුම් ගිණුම බැර 35000යි. අන්තිම ගනුදෙනුව ගෙවල් කුලී ගෙවීම. ගෙවල් කුලී වියදම් ගිණුම හර 10000යි මුදල් පාලන ගිණුම බැර 10000යි. ගෙවල් කුලී වියදම් ගිණුම හර 10000යි මුදල් පාලන ගිණුම බැර 10000යි. 18,45,000කට 20 වෙනි ගාන බැලන්ස් එකදී අපි යනවා 21 වෙනි ගාන. 21 මෙන්න කට්ටිය අහපු ගනුදෙනුව. අයිතිකරු ලොතරැයි දිනුම් මැදීමකින් ලද ලක්ෂණ 9ක් මුදල් ප්‍රාග්ධනය ලෙස යෙදවීම. ඔකේ දැන් අර මම කියුනේ කරුණ අයිතිකරුගේ ගෙදර වෙන පුද්ගලික දේවල් අපි ව්‍යාපාරට දාන්නේ නැහැ. ඒතකොට ලොතරැයි දිනුම් මැදීම කියන්නේ පුද්ගලික කාරණාවක්. ඒක ගෙදර වෙච්ච එකක් අයිතිකාරය. හැබැයි එහෙම ලැබුණු මුදල් ටික අයිතිකාරය ව්‍යාපාරට දාලා. අන්න අපිට අදාළ වැඩේ ව්‍යාපාරට මුදල් ලැබෙන්නේ. එහෙනම් මුදල් හර ලක්ෂ 9යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 9යි. මුදල් ගිණුම හර ලක්ෂ 9යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 9යි. මොකද පුද්ගලික දේ පුද්ගලිකව සිද්ධ වෙච්ච දෙයක් ඒක. right දෙක 60000ක බාණ්ඩ අපිට මුදලට ගැනීම ගැනුම් ගිණුම හර 60000යි මුදල් පාලන ගිණුම බැර 60000යි. ගැනුම් ගිණුම හර 60000යි මුදල් පාලන ගිණුම බැර 60000යි. අන්න ණයට ගැනීම දෙකක් තියෙනවා. දෙකම එකතු කළා ගැනුම් ගිණුම හර 50000යි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 50000යි. ගැනුම් ගිණුම හර 50000යි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 50000යි. අයිතිකරුගේ නිවසේ තිබූ ලක්ෂ 9ක ලී බඩු ව්‍යාපාරයට යෙදවීම. නිවස කියන්නේ පුද්ගලික කාරණාවක්. නිවස තියෙන පුද්ගලික දේවල් ව්‍යාපාරයට ගෙනත් දැම්මහම අපි ඒවට කියනවා අතිරේක ප්‍රාග්ධනයක් හා සමානයි. එහෙනම් ලී බඩු ගිණුම හර 90000යි ප්‍රාග්ධන ගිණුම බැර 90000යි. ලී බඩු ගිණුම හර 90000යි ප්‍රාග්ධන ගිණුම බැර 90000යි. විදුලි බිල 9000ක් දුරකථන බිල 6000ක් මුදලින් ගෙවීම. කරුණු දෙකක්. මේ කෙටි ක්‍රමය අල්ලන්න. කෙටි ක්‍රමය තමයි ගනුදෙනුව දීර්ඝ වැඩි නම් ගනුදෙනුව ඉලක්කම් කිහිපයක් තියෙනවා නම් ඒ ගනුදෙනුව ඉලක්කම් කිහිපයක් කඩන්න කෑල්ලට. එක ඉලක්කමෙන් ඉලක්කමකට වෙන් කරගන්න. ඒතර මම ඉලක්කමක් වෙන් කරලා පෙන්නනවා විදුලි බිල රුපියල් 9000යි. මුදලින් ගෙවලනේ. එහෙනම්
ඉස්සෙල්ල විදුලි බිල් ගෙවීම ගිණුම් ගත කරනවා. විදුලි බිල් ගිණුම හර 9000යි. මුදල් පාලන ගිණුම බැර 9000. ඊළඟ ගනුදෙනුව දුරකථන බිල 6000ක් මුදලින් ගෙවීම. දුරකථන බිල් හර 6000යි. මුදල් පාලන බැර 6000යි. දුරකථන බිල් 6000යි හර මුදල් පාලන බැර 6000යි. ඒකයි ක්‍රම. අපිට විකුණුම 90000යි. මුදල් පාලන ගිණුම හර 90000යි. විකුණුම් ගිණුම බැර 90000යි. මුදල් පාලන ගිණුම හර 90000යි. විකුණුම් ගිණුම බැර 90000යි. ඊළඟට 4.12 ණයට විකුණුම දෙකම එකතු කරලා එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 30000යි. විකුණුම් ගිණුම බැර 30000යි. අවසානික ලක්ෂයක පරිගණකයක් මිලට ගැනීම. පරිගණක හර ලක්ෂයයි. මුදල් පාලන බැර ලක්ෂයයි. පරිගණක ගිණුම හර ලක්ෂයයි. මුදල් පාලන ගිණුම බැර ලක්ෂයයි. මම කොහොමද දීද්දි දැන් 22කටත් යනවා. 22 ගනුදෙනු 9යි තියෙන්නේ අපිට. 22 වෙනි එකේ ගනුදෙනු 9යි. අපි කතා කරමු. රුපියල් ලක්ෂ 6ක බැංකු ණයක් ගෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ප්‍රශ්න ගොඩයි. බැංකු ණයක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කළා. උදේ බැංකු ණයක් අරගෙන ව්‍යාපාරය ආරම්භ කළා. එතකොට එතන කාරණා දෙකක් අපිට හිතන්න පුළුවන්. එහෙනම් අලුත් ගනුදෙනුවක් කියනවා. කාරණා දෙකක් හිතන්න. එකක් ඕක පුද්ගලික බැංකු ණයක්. ඒ කියන්නේ බැංකු ණය අරන් තියෙන අයිතිකාරය පුද්ගලික කරුණක් විදිහට අයිතිකාරය නමට බැංකු ණය අරගෙන. එහෙම පුද්ගලික කාරණාවකට බැංකු ණයක් අරගෙන ඒක තමයි ව්‍යාපාරයට දාලා තියෙන්නේ. ඒ මුදල් ටික. හරිද? ඒක එක විදියක්. අනිත් එක තමයි ව්‍යාපාරයේ නමින් බැංකු ණයක් අරගෙන. ව්‍යාපාරයේ නමින් බැංකු ණයක් අරගෙන ඔය කියන ලක්ෂ 6ක. ඔය කාරණා දෙකම හිතන්න පුළුවන්. පුද්ගලිකව ගත්ත ණයක් වෙන්න පුළුවන් ව්‍යාපාරයේ නමින් ගත්ත ණයක් වෙන්න පුළුවන්. හැබැයි උතේ ගොඩක් වෙලාවට බැංකු වලින් මේ ව්‍යාපාරය අලුත්ම ව්‍යාපාරයක් පටන් ගන්න එකනේ කරන්නේ. අර පටන් ගන්නම ව්‍යාපාරයක් නම් පුතේ. පටන් ගන්නම ව්‍යාපාරයක් නම් කිසිම බැංකුවකින් අලුත්ම ව්‍යාපාරයකට ව්‍යාපාරේ නමින් ණය දෙන්නේ නැහැ. ව්‍යාපාරයේ නමට ණය දෙන්නේ නැහැ. ව්‍යාපාරයේ සැලැස්ම ඉදිරිපත් කළාට පස්සේ පුද්ගලයාගේ නමින් ණයක් දෙනවා. පුද්ගලයාට ණයක් දෙන්නේ ව්‍යාපාරයට නමක් දෙන්නේ නැහැ. ව්‍යාපාරයට බැංකු ණයක් දෙන්නේ කරගෙන යන ව්‍යාපාරයක් නම් විතරයි. කරගෙන යන ව්‍යාපාරයක් නම් ව්‍යාපාර නමින් බැංකු ණයක් දෙන්නේ. හැබැයි පටන්ගෙන නැති අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයකට ව්‍යාපාර නමින් බැංකු ණය දෙන්නේ නැහැ. එහෙනම් මේක අපිට හිතන්න මොන එකක්ද? බැංකු ණය පුද්ගලික කාරණාවක්. ඒ බැංකු ණය අරගෙන අයිතිකාරයාගේ නමින් අන්නේ මුදල් ටික ව්‍යාපාරයට දානවා. අන්න අපි එතකොට මේක සලකනවා ප්‍රාග්ධන යෙදවීමක් විදියට මුදල් ගිණුම හර ලක්ෂ 6යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 6යි. මුදල් ගිණුම හර ලක්ෂ 6යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 6යි. අර කතාව තමයි ඔළුවේ තියෙන්න ඕන. හරි. අලුත් ව්‍යාපාරයකට කොයි මොහොතකවත් බැංකු වලින් ව්‍යාපාරයට නමක් ණයක් දෙන්නේ නැහැ. පුද්ගලයාට තමයි ණය දෙන්නේ. හරි. right දෙක 50000ක පරිගණකයක් මිලට ගැනීම පරිගණක හර 50000යි. මුදල් බැර 50000යි. පරිගණක හර 50000යි. මුදල් බැර 50000යි. අයිතිකරු රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනීය යෙදවීම. අන්න දැන් ප්‍රාග්ධනයක් ආපහු ඉවරයි. එහෙනම් මේක ගන්න. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 3යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 3යි. මුදල් පාලන ගිණුම හර ලක්ෂ 3යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 3යි. ඊළඟට රුපියල් 50000ක භාණ්ඩ අපිට මුදලට ගැනීම. ගැනුම් ගිණුම හර 50000යි. මුදල් පාලන ගිණුම බැර 50000යි. ගැනුම් ගිණුම හර 50000යි. මුදල් පාලන ගිණුම බැර 50000යි. ඊළඟ එක 10000ක භාණ්ඩ නිමල්ගෙන් 20000ක භාණ්ඩ රුවන්ගෙන් ණයට ගැනීම. කොහොමද දෙකම ණයට ගැනීමක්. එහෙනම් 30000යි. ගැනුම් ගිණුම හර 30000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 30000යි. ගැනුම් ගිණුම හර 30000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 30000යි. ඔන්න අහපු ගනුදෙනුවක් අදහපු ගනුදෙනුව මොකද? විදුලිය 5000. දුරකථන 6000යි. ප්‍රචාරණය 6000ක් මුදලින් ගෙවීම.
ඉලක්කම් තුනක් තියෙනවා. මම දැන් චුට්ටකට කලින් කිව්ව මොකද්ද? ඉලක්කම් කිහිපයක් වටිනාකම් කිහිපයක් තියෙනවා නම් ඒවා වෙන් කරගන්නවා. පළවෙනි එක මොකක්ද? විදුලිය සඳහා 5000ක් ගෙවීම. විදුලිය හර 5000යි මුදල් පාලන බැර 5000යි. විදුලිය හර 5000යි මුදල් පාලන බැර 5000යි. ඊළඟට දුරකථන සඳහා 6000ක් ගෙවීම. දුරකථන ගාස්තු හර 6000යි මුදල් පාලන බැර 6000යි. අවසාන වශයෙන් ප්‍රචාරණයට 6000ක් ගෙවීම. ප්‍රචාරණ ගාස්තු හර නැත්නම් ප්‍රචාරණය හර 6000යි මුදල් පාලන බැර 6000යි. ප්‍රචාරණය හර 6000යි මුදල් පාලන බැර 6000යි. ඊළඟට අපිට විකුණුම් 35000. මුදල් පාලන ගිණුම හර 35000යි. විකුණුම් ගිණුම බැර 35000යි. මුදල් පාලන ගිණුම හර 35000යි. විකුණුම් ගිණුම බැර 35000යි. අටවෙනි එක ණයට විකුණුම් දෙකක් තියෙන දෙකම එකතු කළා 18000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 18000යි. මුදල් පාලන විකුණුම් ගිණුම බැර 18000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 18000යි. විකුණුම් ගිණුම බැර 18000යි. අවසාන එක 9 ලබාගත් ණයෙන් රුපියල් 10000ක් ආපසු ගෙවීම. අන්න පුතේ ඔන්න අර කරුණ දැන් වෙනස් වෙනවා. අර කරුණ දැන් වෙනස් වෙනවා. ඇයි දැන් වෙනස් වෙනු කියලා කියන්නේ? දැන් බැංකු ණය ගෙවනවා. මොන බැංකු ණයක් ගෙවනවා. හැබැයි මේ බැංකු ණය ටික ගෙවලා තියෙන්නේ ව්‍යාපාරේ. බැංකු ණය ටික ගෙවලා තියෙන්නේ ව්‍යාපාරේ. එතකොට අපිට මේක සලකන්න වෙනවා පුතේ මොකක් විදියට? මේක මොකක් විදියට සලකන්න වෙන්නේ? අපිට මේක ගැණිල්ලක් විදියට සලකන්න වෙනවා. මේ තමයි ගනුදෙනු වෙනස් වෙන හැටි. මේ තමයි ගනුදෙනු වෙනස් වෙන හැටි. ඇයි? මම කිව්වනේ ව්‍යාපාරය ආරම්භ කරද්දීම බැංකු ණයක් ගත්තා නම් ඒක පුද්ගලික කාරණාවක් කියලා. ඒතර පුද්ගලික කාරණාවකට මුදල්ක් නෙමෙයි ගෙවලා තියෙන පුද්ගලික බැංකු ණයට අපි ගෙවලා. ඒකට ඒක ගැණිල්ලක්. එහෙනම් ගැණිලි හර මුදල් බැර. ඔය 10000. ගැණිලි හර මුදල් බැර. ගැණිලි ගිණුම හර මුදල් ගිණුම බැර. අපිට කොහෙවත් කියලා නැහැ. මේක ගැණිල්ලක් කියලා. නමුත් අපි උපකල්පනයකට දාගත්තේ ඒක ගැණිල්ල. ගැණිලි හර මුදල් බැර. ඕකර ඉස්සර මේ දක්වා බැංකු ණය ගෙවපු විදියට වඩා වෙනස් වුණ හැටි. දැන් මේ දක්වා මොකක්ද උනේ? මම ඒකත් කියලා මතක් කරලා මේ ගනුදෙනු ඉවර කරන්න. කලින් තිබ්බ ව්‍යාපාරේ මැද බැංකු ණයක් ගත්තා. එතකොට උනේ මුදල් හර බැංකු ණය බැර වුණා. ඒකේ බැංකු ණයක් ගෙවුවොත් බැංකු ණය හර වෙලා මුදල් බැර වුණා. ඕක නිතරමනේ අවස්ථාව මේ දක්වා. නමුත් දැන් අපි ඒක වෙනස් කරගන්න සිද්ධ වුණා අපිට. වෙන වෙනස් වෙන තැන. ඒ තමයි පුද්ගලිකව ගත්ත බැංකු ණයක් අපි මුදලින් ගෙවලා මේ වෙලාවේ බැංකු ණය වාරිකේ ව්‍යාපාරික මුදලින් ගෙවලා. ඒ කියන ගැණිල්ලක් විදියට සලකනවා. ගැණිලි හර මුදල් බැර කාරණා දෙකක්. right අපි යමු. අභ්‍යාස අංක 23. අභ්‍යාස අංක 23. දැන් මේ තියෙන කතාවනේ මොකක්ද? ශේෂයන් ටිකක් තියෙනවා නම් මුලින්ම ගනුදෙනු වලට කලින් අපි ඒවා ගිණුම් ගහලා ඒ ගිණුම් වල ශේෂයන් විදිහට ලියනවා. නේ? වත්කම් වල හර පැත්තේ ලියනවා ඊගේෂය කියලා. වගකීම් සහ හිමිකම් ගිණුම් වල බැර පැත්තේ ලියනවා ඊගේෂය කියලා. ඔය ටිකනේ කතා ටික එහෙනම් මුදල් කියලා තියෙනවා ලක්ෂ 3ක්. මුදල් පාලන ගිණුම හර පැත්ත ඊගේෂය ලක්ෂ 3යි. මුදල් පාලන ගිණුමේ හර පැත්ත ඊගේෂය ලක්ෂ 3යි. ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 2යි. ඉඩම් ගොඩනැගිලි ගිණුම හර පැත්තෙන් ඊගේෂය ලක්ෂ 2යි. ඉඩම් ගොඩනැගිලි ගිණුම හර පැත්තෙන් ඊගේෂය ලක්ෂ 2යි. ණයගැතියෝ 3 දෙනෙක් ඉන්න පුතේ අපි කිව්වා ශේෂයන් ඇතුළේ ණයගැතියෝ 100ක් හිටියත් ඔක්කොම ටික එකතු කරලා එක ගිණුමයි ගහන්නේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර පැත්තෙන් ඊගේෂය 60000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර පැත්තෙන් ඊගේෂය 60000යි. ඊළඟට බැර පැත්තේ ඉන්නවන අහිමිය 3 දෙනෙක් ඒත් 60000යි. අපි එක ගිණුමයි ගහන්නේ. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර පැත්තෙන් ඊගේෂය 60000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර පැත්තෙන් ඊගේෂය 60000යි. ඊළඟට බැංකු ණය 20000යි. බැංකු ණය ගිණුම බැර පැත්තෙන් ඊගේෂය 20000යි. මොකද බැංකු ණය කියන්නේ වගකීම් ගිණුම. බැංකු ණය ගිණුම බැර පැත්තෙන් ඊගේෂය 20000යි. පුතේ ආපහු මතක් කරලා දෙනවා. ඒ තමයි බැංකු සහ බැංකු ණය කියලා ගිණුම් දෙකක් තියෙනවා. බැංකු ගිණුම සහ බැංකු ණය කියලා ගිණුම් දෙකක් තියෙනවා. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. ඔළුවේ තියාගන්න.
ප්‍රාග්ධනය 4,80,000යි. ප්‍රාග්ධනය 4,80,000. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තෙන් ඊගේ ෂේ විදිහට දැම්මා. ප්‍රාග්ධන ගිණුම බැර පැත්තෙන් ඊගේ ෂේ විදිහට දැම්මා 4,80,000යි. පළවෙනි ගනුදෙනුව. අයිතිකරුගේ අතිරේක ප්‍රාග්ධනයේ විදවීම ලක්ෂ 2යි. මුදල් පාලන 4,02,යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි. මුදල් පාලන ගිණුම 4,02,යි. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි. අමල්ගෙන් 3,000ක මුදලක් ලැබීම මුදල් හර 3,000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 3,000යි. මුදල් හර 3,000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 3,000යි. අත්පිට මුදලට භාණ්ඩ ගැනීම කියන්නේ අත්පිට ගැනුම් හර 6,000යි. මුදල් බැර 6,000යි. ගැනුම් හර 6,000යි. මුදල් බැර 6,000යි. අත්පිට විකුණුම් 30,000යි. මුදල් හර 30,000යි. විකුණුම් බැර 30,000යි. මුදල් හර 30,000යි. විකුණුම් බැර 30,000යි. අනිල්ට 8,000ක මුදලක් ගෙවීම ණය හිමි ගෙවීමක් නේ. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ හර 30,000යි. මුදල් පාලන බැර 30,000යි. සෝරි 8,000යි. 8,000යි. ඒ වෙළඳ ගෙවිය යුතු දෑ හර 8,000යි. මුදල් පාලන බැර 8,000යි. අනිල්ගෙන් 20,000ක භාණ්ඩද පියාල්ගෙන් 15,000ක භාණ්ඩද ණයට ගැනීම. ණයට ගැනීම දෙකක්. එහෙනම් ගැනුම් හර 35,000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන බැර 35,000. අර වෙන වෙනම දාන්නත් පුළුවන් හොදේ. ඒ කියන්නේ ගැනුම් 20,000ක් හර කරලා වෙළඳ ගෙවිය යුතු දෑ බැර කරන 20,000ක්. ආපහු ගැනුම් හර කරලා 15,000ක් වෙළඳ ගෙවිය යුතු දෑ බැර කරන්න පුළුවන් 15,000ක්. ඒ වෙන වෙනම දාන්න පුළුවන් එක තමයි මම එකතු කරලා දැම්මේ. හරිනේ? right. අර ඊළඟ එක. මාසකට රුපියල් 2,000 බැගින් මාස 3ක ගෙවල් කුලී මුදලින් ගෙවීම. දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හරිද? ඒ තමයි. දැන් ගනුදෙනු ටික දීලා තියෙන මාසෙකටයි. ගනුදෙනු ටික දීලා තියෙන මාසෙකටයි. මේ ගාණ හදන්න කියලා තියෙන මාසෙකට. හැබැයි මෙතන කියනවා මාසෙකට 2,000 ගානේ මාසෙකට 2,000 ගානේ මාස 3ක කුලී එක සැරේ ගෙවලු. 6,000. කොහොම කතාවක් කියනවා. කොහොම කතාවක් ගානේ කියනවා. ඒ වගේම පැහැදිලි කතාවක් තියෙනවා ගාණ හදන්නේ මාසෙකට නම්. ගාණ හදන්නේ මාසෙකට නම්. මොකද කතාව? අපි මේකෙන් ගන්නේ වියදම් විදියට මාසෙකේව විතරයි. අපි වියදම් විදියට දාන්නේ මාසෙකේව විතරයි. නේ? ඔකනේ කතාව. මාසෙකේව විතරයි වියදම් විදියට දාන්නේ. එහෙනම් පුතේ මාසික වියදම කීයද? 2,000යි. 2,000යි. එහෙනම් ගෙවල් කුලීනේ ගෙවලා තියෙන්නේ. නේ? ගෙවල් කුලී වියදම් ගිණුමට හර වෙන්නේ 2,000යි. ගෙවල් කුලී වියදම් ගිණුමට හර 2,000යි. උතර බලන්න. ගෙවල් කුලී වියදම් ගිණුමට හර 2,000. ඊට පස්සේ ඔක්කොම 6,000 ගෙවලානේ. එහෙනම් ඉතුරු 4,000 ඉදිරියට ගෙවූ ගෙවල් කුලී. ඇයි? 2,000යි මේ මාසේ. ඉතුරු 4,000 මේ මාසෙත් නෙමෙයි ඊළඟ මාසවලටනේ. එහෙනම් මේ 4,000 ඉදිරියට ගෙවූ ගෙවල් කුලී. පුතේ ඉදිරියට ගෙවූ ගෙවල් කුලී කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක්. එහෙනම් මේ 4,000 තව ගිණුමක් ගහනවා. ඉදිරියට ගෙවූ ගෙවල් කුලී ගිණුම හර 4,000. ගෙවල් කුලී වියදම් ගිණුම හර 2,000යි. ඉදිරියට ගෙවූ ගෙවල් කුලී ගිණුම හර 4,000යි. දෙකම හර. හැබැයි පුතේ මුදල් ගිණුමට අපිට එහෙම මාස ගණනක් අදාළ නැහැනේ. ඒ වෙලේ මුදල් ගෙවලා නම් ඔක්කොම ටික දානවා. එහෙනම් මුදල් පාලන ගිණුමට බැර වෙනවා 6,000යි. ඒතර ඔය ගනුදෙනුව ගිණුම් 3කට යනවා. මොකද ගිණුම් 3? මාසෙට අදාළ 2,000 ගෙවල් කුලී වියදම් ගිණුම හර 2,000. හර 2,000. වැඩිපුර ගෙවපු 4,000 ඉදිරියට ගෙවූ ගෙවල් කුලී ගිණුම හර 4,000. හැබැයි ওই දෙකම මුදලින් ගෙවනවා අපි මේ මොහොතේ. එහෙනම් මුදල් පාලන ගිණුම බැර 6,000යි. මුදල් පාලන ගිණුම බැර 6,000යි. කතාව තමයි අපි ගාන හදන්නේ මාසෙකට නම් වියදම් වල දාන්නේ මාසෙක වියදම් විතරයි. අනිත් දේවල් අපි දාන්නේ ඉදිරියට ගෙවූ වියදම් විදියට. මොක තමයි කතාව. ඊළඟට කියනවා ණයට විකුණුම් අමල්ට 1000යි විමල්ට 5000යි දෙකම ණයට විකුණුම්නේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 6000යි. විකුණුම් ගිණුම බැර 6000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 6000යි. විකුණුම් ගිණුම බැර 6000යි.
ඊළඟට විදුලිය සඳහා රුපියල් 10000ක් මුදලක් ගෙවීම. විදුලිය සඳහා රුපියල් 10000ක මුදලක් ගෙවීම. විදුලිය කියන්නේ වියදම. එහෙනම් විදුලි වියදම් ගිණුම හර 10000යි මුදල් පාලන ගිණුම බැර 10000යි. විදුලි වියදම් ගිණුම හර 10000යි මුදල් පාලන ගිණුම බැර 10000යි. අපිට කියනවා ඊළඟ ගනුදෙනුව බැසිල්ට ගෙවිය යුතු මුදලින් 4න් එකක් ගෙවීම. බැසිල් කියලා උඩම තියෙන කීයක්ද? 30000ක් පුතේ 30000. එහෙනම් අන්නේ බැසිල්ගේ 30000න් 4න් එකක් බලන්න. එතකොට 30000න් 4න් එකක් කියලා කියන්නේ 7500. එහෙනම් මේ 7500 තමයි මුදලින් ගෙවන්නේ. එහෙනම් කොහොමද? වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 7500යි. මුදල් පාලන ගිණුම බැර 7500යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 7500යි. මුදල් පාලන ගිණුම බැර 7500යි. අමතර ආදායම් ලැබීම 8000යි. මුදල් පාලන ගිණුම හර 8000යි. අමතර ආදායම් ගිණුම බැර 8000යි. මුදල් පාලන ගිණුම හර 8000යි. අමතර ආදායම් ගිණුම බැර 8000යි. රක්ෂණ ගාස්තු ගෙවීම 5000යි. රක්ෂණ ගාස්තු වියදම් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. රක්ෂණ ගාස්තු වියදම් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. 1.23 අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන 8000ක මුදලක් රැගෙන ගියා. මුදල් ගැනිලිනේ ගැනිලි හර 8000යි. මුදල් බැර 8000යි. ගැනිලි හර 8000යි. මුදල් බැර 8000යි. අත්පිට විකුණුම් 45000යි. මුදල් ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45000යි. මුදල් ගිණුම හර 45000යි. විකුණුම් ගිණුම බැර 45. හරි එතකොට ඒ ගානේ අපේ අතින් ප්‍රාග්ධනය වෙනස් වුණා 580000 4,80,000ක් විදියට. ඊට පස්සේ ගාන බැලන්ස් වුණා 8,68,500ක් විදියට. 8,68,500ක් විදියට. right. දවසේ අවසාන ගාන අභ්‍යාස අංක 24. අපිට කියනවා අභ්‍යාස අංක 24 මෙන්න මෙහෙම. අමුකුත් කියලා ආරේ තියෙනවා. ලෙජර් ගිණුම් තුලනය කරන්න කියලා තියෙන ලෙජර් ගිණුම් ගහලා තුලනය කරන්න කියලා තියෙන්නේ. right. එක අයිතිකරු ලක්ෂ 4ක මුදලක් ප්‍රාග්ධනය ලෙස දීම මුදල් හර ලක්ෂ 4යි ප්‍රාග්ධනය බැර ලක්ෂ 4යි මුදල් පාලන ගිණුම හර ලක්ෂ 4යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි ලක්ෂ දෙකක් වූ තම පෞද්ගලික මෝටර රථයේ ව්‍යාපාරයට එළවීම මෝටර රථ ගිණුම හර ලක්ෂ 2යි ඒත් ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි පෞද්ගලික දෙයක් ව්‍යාපාරයට දෙවුවාම ප්‍රාග්ධනයක් හා සමානයි මෝටර රථ හර ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි රක්ෂණ ගාස්තු 2000ක් ගෙවීම රක්ෂණ ගාස්තු ගිණුම හර 2000යි මුදල් පාලන ගිණුම බැර 2000යි රක්ෂණ ගාස්තු ගිණුම හර 2000යි මුදල් පාලන ගිණුම බැර 2000යි ලක්ෂයක බැංකු ණයක් ගැනීම මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි බැංකු ණය ගිණුම බැර ලක්ෂයයි මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි බැංකු ණය ගිණුම බැර ලක්ෂයයි 60000ක ලී බඩුවක් පිට මුදලට ගැනීම ලී බඩු ගිණුම හර 60000යි මුදල් පාලන ගිණුම බැර 60000යි. ලී බඩු ගිණුම හර 60000යි. මුදල් පාලන ගිණුම බැර 60000යි. අත්පිට ගැනුම් 45000යි. ගැනුම් ගිණුම හර 45000යි. මුදල් පාලන ගිණුම බැර 45000යි. ගැනුම් ගිණුම හර 45000යි. මුදල් පාලන ගිණුම බැර 45000යි. අමල් ගෙන් ණයට ගැනුම් 27000යි. ණයට ගැනුම් ගැනුම් ගිණුම හර 27000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 27000යි. ගැනුම් ගිණුම හර 27000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර 27000යි. විදුලි බිල 5000ක් මුදලින් ගෙවීම. වියදම් මුදලින් ගෙවලා. විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. විදුලි බිල් ගිණුම හර 5000යි. මුදල් පාලන ගිණුම බැර 5000යි. අත්පිට විකුණුම් 65000යි. මුදල් පාලන ගිණුම හර 65000යි. විකුණුම් ගිණුම බැර 65000යි. මුදල් පාලන ගිණුම හර 65000යි. විකුණුම් ගිණුම බැර 65000යි. කමල්ට ණයට විකුණුම්. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 25000යි. විකුණුම් ගිණුම බැර 25000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර 25000යි. විකුණුම් ගිණුම බැර 25000යි. අයිතිකරු 8000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම ගැනිලි හර 8000යි
මුදල් බැර 8000යි. ගැනිලි ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. අමල්ගෙන් ගත් භාණ්ඩ වලින් 3000ක භාණ්ඩ හරවා යැවීම ආපසු යවුම් නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 3000යි. ආපසු යවුම් ගිණුම බැර 3000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 3000යි. ආපසු යවුම් ගිණුම බැර 3000යි. අමතර ආදායම් ලැබීම 9000යි. මුදල් හර 9000යි. අමතර ආදායම් බැර 9000යි. මුදල් හර 9000යි. අමතර ආදායම් බැර 9000යි. අත්පිට විකුණුම් 15000යි. මුදල් හර 15000යි. විකුණුම් බැර 15000යි. මුදල් හර 15000යි. විකුණුම් බැර 15000යි. රුපියල් 4000ක දුරකථන බිල ගෙවීම. දුරකථන බිල් 4000යි. හර මුදල් බැර 4000යි. දුරකථන බිල් ගිණුම හර 4000යි. මුදල් පාලන ගිණුම බැර 4000යි. කමල්ගෙන් 2000ක් ලැබීම ණයගැති ලැබීම. මුදල් හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. මුදල් පාලන හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. අමල්ට 3000ක් ගෙවීම. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 3000යි. මුදල් පාලන ගිණුම බැර 3000යි. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම හර 3000යි. මුදල් පාලන ගිණුම බැර 3000යි. වරි පණම් ගෙවීම 8000යි. වරි පණම් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. වරි පණම් ගිණුම හර 8000යි. මුදල් පාලන ගිණුම බැර 8000යි. අවසානික කමල්ට විකුණු භාණ්ඩ වලින් 2000ක් හරවා එවීම ආපසු එවුම් දිත්වසටහන ආපසු එවුම් ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි. ආපසු එවුම් ගිණුම හර 2000යි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම බැර 2000යි.